ශ්‍රී ලාංකිකයා YouTube නාලිකාවත් එක්ක කාලීන ධර්මදේශනයේ සඳහා එක් වී සිටින සියලු දෙනාට තෙරුවන් සරණයි. මෙතෙන් සිට කාලීන ධර්මදේශනය පැවැත්වීම සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට සදහැ සිතින් කෙරෙන ආරාධනයයි. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, අදත් ඔබ සෝදානම් වන්නේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. ඉතින් පින්වත්නි, අපේ ජීවිතයට ගොඩාක් යහපත උදා කරලා දෙන ධර්මයන් තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අහන්න ලැබෙන්නේ. ජාතක කතා අපිට දේශනා කරගෙන යද්දි තේරුණා මේ බුදු කෙනෙක් පහළ වෙන්න මොනතරම් ගුණධර්ම පුරුදු කරන්න ඕනද කියලා. ඉතින් ඒව අහන්න තමයි මේ බුදු කෙනෙක්ගේ සුවිශේෂත්වය අපිට තේරෙන්න ගන්න. ඒ නිසානේ මෙච්චරම ගුණ කඳක් බුදු කෙනෙක් තුල තියෙන නිසානේ පින්වත්නි මේ ලෝක සත්‍යය හිත පහදවාගත්තේ සැනින් මහා පිනක් උපදින්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒවම් බුද්ධ අචින්තිය බුද්ධ ධම්ම අචින්තිය අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ කියලා. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණකන්ද සිතලා ඉවර කරන්න බෑ කියන සාමාන්‍ය මේ කෙනෙකුට. සිතලා ඉවර කරන්න බැරි තරම් ගුණකන්දක් බුදු කෙනෙකුට තියෙනවා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ පහළ වෙන ධර්මයට සිතා ගන්න බෑ කියන ඒ ගුණ. සිතලා ඉවර කරන්න බෑ කියන. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ ධර්මයේ මේ සඳහන් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මේ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ තේ ධර්මයේ ගුණ හිතලා ඉවර කරන්න බැරි තරම් විශාල ගුණ කඳක්. ඉතින් යම් කිසි කෙනෙක්ගේ හිතලා ඉවර කරන්න බැරි බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ධර්මයේ ගැනත් අචින්තියේසු පසන්නානං ඒ සිතාගත නොහැකි ඒ බුදු කෙනෙක් ගැන ධර්මයේ ගැනත් කෙනෙක් පැහැදුනොත් එහෙම අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. එයාට විපාකත් රැස් වෙන්න හිතා ගන්න බැරි විදිහටයි. සිතලා ඉවර කරන්න බැරි විදිහට විපාක රැස් වෙනවා. ඒ නිසා පින්වත්නි, එවැනි මහත් වූ පුණ්‍ය විපාක සැප විපාක ලබා දෙන පිනක් තමයි අපි මේ කරන්නේ. එවැනි උතුම් කුසල කර්මයක් තමයි අපි මේ සිදු කරන්නේ මේ කාලය ගෙවාගෙන. මේ අහන අයට හිත පහදවා ගන්න අයට ඒකාන්තයෙන් මේ බුදු සසුනේ පිහිට ලබන්න උපකාරී වෙනවාමයි මේවා. ඉතින් ඒ නිසා අපි මේ පැහැදීමේ යුක්තව අදත් අපි උතුම් ජාතක කතාවක් අහන්න යන්නේ. මේ ජාතක කතාව අතිශයම සුන්දර වූ ජාතක කතාවක් මේකත්. මේ ජාතක කතාවේ නම පින්වත්නි කන්හ දීපායන ජාතකේ. පවට ලැජ්ජා බය ඇතිව විසූ තවුසාගේ කතාව. ඉතින් පින්වත්නි, ඒ දිනවල අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනේ. එකල පැවිද්දට ඇති ආසාව නැති කරගත් පැවිද්දට ඇති ඇල්ම නැති වූ එක්තරා භික්ෂුවක් අනේ මට දැන් මහානකමේ ඉන්න හිතෙන්නේ නැහැ. ගෙදර යන්නමයි හිත කියමින් Taman මහා පීඩාවකින් ඉන්නා බව කියා පින්වත්නි මැසිවිලි නගන්න පටන් ගත්ත අනිත් ස්වාමීන් වහන්සේලාට. එතකොට භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට ඒ කරුණ දැනුම් දුන්නා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුව කැඳවලා තමා පීඩාවකින් මහානදම් පුරන බව සැබෑවක්ද කියලා ඇහුවා. ඊට පස්සේ එහෙමයි භාග්‍යතුන් වහන්සේ මම මහත් පීඩාවකින් ඉන්නේ කියලා ඒ භික්ෂුව කීවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි භික්ෂුව එහෙම කියන්නේ? මෙවැනි අමා නිවන් ලබා දෙන නෛර්යානික බුදුසසුනක පැවිදිව මා බඳු සම්බුද්ධත්වයටපත් ශාස්ත්‍රවරයෙකුත් ඉදිරියේ මේ සිව්වනක් පිරිසක් ඉදිරියේ කිසි ලැජ්ජා බයකින් තොරව තමා ප්‍රතිපදාව කෙරෙහි කලකිරී ඉන්නවා කියන වචනේ කියන්න පුළුවන් වුණා නේද? ඇයි එවැනි වචනයක් කටින් පිට නොකර ඉන්න තරම් ලැජ්ජා බය නැතිව ගියේ? ඔන්න බලන්න පින්වත්නි. මේක හොඳ ජාතකයක් අපිට. මොකද අපේ අර එන මේ අමාරුකම අපි කියනවනේ එළියට. අන්න බලන්න එක කියන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒක ලැජ්ජයි. දැන් අපි එහෙම කියනකොට අපි බුදුරජාණන් සරණ ගිය ශ්‍රාවකෙක් හැටියට ලැජ්ජයි ඒක. ඇයි බුදුරජාණන් වහන්සේ මේ ගුණ මේ Tamanට මේක කරන්න බෑ කියා ගියාද ලෝකෙට? ඒවා අමාරුවෙන් දුෂ්කර නමුත් කරගත්තානේ. අතිශයින්ම දුෂ්කර දේවල් ලෝකයට කියා මට බෑ හිටියේ නෑ. ඒවා හිත ඇතුලේ හංගගෙන තමන් දක්ෂ වෙලා වීරිය කළා ඒ අකුසල් ප්‍රහාණය කළා.
කී කියා ගිහිල්ලා ලෝකෙට වැඩක් නැහැ. ඒක කී කියා අනේක ලැජ්ජා සහගත දෙයක් කියලා තමයි බුදුරජාණන් වදාළේ. ලැජ්ජාවෙන්න ඕන එකට. ඒ නිසා මේ නමුත් බලන්න කියනවා අතීතයේ සිටිය නුවණැත්තෝ බුදවරු නූපන් කාලේ බාහිර අන්‍ය තීරිතක පැවිද්දෙන් පැවිදිව සිටත් 50 වසකට අධික කාලයක් අකමැත්තෙන්ම බඹසර හැසිර සිටත් හිරියොතා බිඳගන්ට බයෙන් පැවිද්දට තමා තුළ තිබූ අකමැත්ත කාටවත්ම කියන්නේ නැතු හිටියා කියනවා. ඔන්න අතීත විස්තරයක්. කියලා භාග්‍යතුන් වහන්සේ මේ අතීත ජාතක කතාව ගෙනහැර දක්වනවා. හරි ලස්සනයි මේ ජාතකයේ අපේ තියෙන බැරිය කියන එක. ඒ කියන්නේ අපේ පින්වත්නි අර බැරිකම කියන්න යන්න හොඳ නෑ අනිත් අයට. අපි අමාරුවෙන් ඉවසගෙන ඒවා කරන්න ඕන. ගුණධර්ම එහෙම තමයි පුරුදු කරන්නේ. ලෝකයට කී කියා ගියා කියලා ඒකෙන් වෙන යහපතක් නෑ. බලන්න ලස්සන මේ ජාතකයේ ඒ ගැන තමයි මහණනි ගොඩාක් ඉස්සර කාලේ වංශක රටෙහි කොසඹෑනුවර කෝසම්බිනන් රජෙක් රාජ්‍ය විචාරමින් හිටියා. ඔය කාලේ එක්තරා නියම් ගමක මිත්‍ර බ්‍රහ්මවරු දෙදෙනෙක් තමන් සතු 80 කෝටික මහා ධනෙ දන් දීලා ඔවුන්ගේ පිරිවර ජනයා හඬා වැළපෙද්දීම කාමෙහි දොස් දැක ගිහි ජීවිතය අත්හැරියා. ඔන්න බලන්න මේ බුදුවරු නැති කාලේ මේ නුවණැති අයගේ ස්වභාවය. දෙන්නාම හිමාල වනයේට ගියා. ගිහිල්ලා තාපස පැවිද්දෙන් පැවිදි වුණා. එහි අසපුවක වසමින් රුකින් වැටෙන මල් ගෙඩි අනුභව කරමින් ජීවත් වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ තාපස පැවිද්දට 50 වසක්ම ගෙවි ගියා. අවුරුදු 50ක් ගෙවිලා ගියා. නමුත් දෙන්නාගෙන් කාටවත් ධ්‍යාන අභිඥා විශේෂයක් උපදවා ගන්නට බැරි වුණා. ඒ කියන්නේ අර සිත සමාධි කරලා ධ්‍යාන අභිඥා සමාපatti උපදවා ගන්න බැරි වුණා. අවුරුදු 50ක් දැන් ගත කළා වුණාට. 50 වසක් කැවෑමෙන් පසු ඒ තවුසන් දෙන්නා ලුණු ඇඹුල් සහිත ආහාරයක් ලැබුණු කැමැතිව ජනපද චාරිකාවේ පිටත් වුණා. ක්‍රමක්‍රමයෙන් කාශි රටටත් පැමිණියා. මේ තවුසන් දෙදෙනාගෙන් එක් තවුසෙකුගේ නම දීපායන. අනිත් තවුසාගේ නම මණ්ඩව්විය. දීපායන තවුසාගේ ගිහි කල මිත්‍රයෙක් හිටියා. ඔහුගේ නමත් මණ්ඩව්විය. ඔහොම බලන්නකෝ. දවසක් මේ තවුස දෙදෙනා මණ්ඩව්විය බ්‍රහ්මණයාගේ නිවසට පැමිණියා. පැරණි යහළුවා පැමිණීම ගැන ඔහු ඉතා සතුටටපත් වුණා. ඉක්මනින්ම කොලාතු සෙවිලි කරලා කුටියක් තනවලා එහි තවුසන් දෙදෙනාම වාසය කරවා සිව්පසයෙන් උපස්ථාන කළා. ඔන්න බලන්න. සිව්පසයෙන් උපස්ථාන කරන කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. එතන මෙයා කුටියකොත් හදලා දුන්නා. ඊළඟට චීවරත් පූජා කරලා තියෙනවා. ඊළඟට දානෙත් පූජා කළා, බෙහෙත් පිරිකරත් පූජා කරලා. දැන් බලන්න මේ අපි ලොකුවට හිතනවනේ මේවා. දැන් බලන්න මේ විදිහට කරා මේ මණ්ඩාවිය බ්‍රහ්මණයාගේ කුටියෙහි මේ දෙන්න 3 අවුරුද්දක් වාසය කළා. එතකොට හදලා දුන්නේ කුටිය අවුරුදු 3ක් මේ මණ්ඩාවිය තාපසයයි දීපායන කියන තාපසය දෙන්න වාසය කළා. නැවතත් චාරිකාවේ පිටත්ව බරණැසට පැමිණියා. ඊට චාරිකාවේ ගිහිල්ලා බරණැසට ගියා. එහි අතිමුත්තක නමැති සොහොනේ වාසය කරන්නට පටන් ගත්තා. සොහොනක් තිබිලා තියෙන අතිමුත්තක කියලා. ඒ සොහොනේ වාසය කරලා තියෙනවා. දීපායන තවුසා කැමැති තාක් කල් එහි වැස එහි වාසය කළ නැවත මණ්ඩාවිය බ්‍රහ්මණයාගේ කුටියට ගියා. නමුත් මණ්ඩාවිය තාපසයා කොහෙවත් නොගොස් අතිමුත්තක සොහොනේම තවදුරටත් වාසය කළා. දැන් දෙන්න සොහොනේ ඉඳලා ඊට පස්සේ අර දීපායන කියන තාපසයා මොකද කළේ? අර තමන්ගේ ගිහි කාලේ මිත්‍රයා ඉන්නේ එහෙට ගියා නැවත. නමුත් අර මේ තාපසයා මේ මණ්ඩාවිය කියන තාපසයා මේ සොහොනේම හිටියා. අර අතිමුත්තක කියන සොහොනේම. දවසක් එක්තරා හොරෙක් ඇතුළු නුවර නිවසකින් බඩු හොරා ගත්තා. ගෙදර මිනිසුන්ටත් ඔවුන්ගේ රැකවල් මිනිසුන්ටත් ඒ කියන්නේ ආරක්ෂාව සඳහා ඉන්න මිනිසුන්ටත් හොරෙක් බඩු ගෙනියනවා කියලා දකින්න ලැබුණා. ඔවුන් සොරාව පසුපසින් පන්නාගෙන ආවා. සොරා වේගයෙන් දුවගෙන ඇවිත් අතිමුත්තක සොහොනට ගිහිල්ලා සොහොනේ කෙළවර කොලාතු සෙවිලි කළ කුටියක් තියෙනවා දැක්කා. ඔන්න බලන්න. ඒ කියන්නේ මේ හොරු එහෙම මේ වගේ සොහොන වලට තමයි ගොඩක් වෙලාට ඇවිල්ලා තින්නේ. තවත් ඔය ජාතක කියලා සඳහන් වෙනවා. එතනට ගිහිල්ලා මොකද කළේ? Taman සොරාගත්තේ බඩු ටික ඒ කුටියේ දොරකඩ තියලා ගිහිල්ලා හැංගුණා මෙයා. ඒ කුටියේ දොරකඩ තියලා හැංගුණා මෙයා ගිහිල්ලා පැත්තේ. අර පිටිපස්සෙන් දුවගෙන ආපු මිනිස්සු මේ හොරා පස්සේ අතන බඩු තියෙනවා දැක්ක අර කුටිය ඉස්සරහා. දැකලා හිතියේ සොරා වාසය කරන්නේ එතන කියලා. ඒ කුටියේ තමයි මේ හොරා ඉන්නේ කියලා හිතුවා. ඔවුන් ආගමන් දොරට ගසා කෑ ගැසුවා. මණ්ඩාවිය තවුසා දොර ඇරි. දැන් මණ්ඩාවිය තවුසා කිසි දෙයක් දන්නේ නැහැ. ඕම් බලන්න මේ වෙන දේවල්. මේ තක්කඩි තාපසයා. එහෙනම් තෝ තමයි රැයට හොරකමෙන් ගිහින් දවල්ට තපස් වේශයෙන් හැසිරෙන්නේ. නිදකින් තෝ වගේ උන් තමයි මේ තවුසන්ගේ පැවිද්දටත් ලැජ්ජා කරන්නේ. හොරා තෝ ගෙවල් බින්දින්ට කියලා පැනපු ගමන් තාපසයා බිම පෙරලාගෙන හොද්දටම පහර දුන්නා කියනවා. දැන් බලන්න මේ වෙන දේවල් පින්වත්නි. මේ කිසි දෙයක් දන්නේ නැහැ මේ තාපසින් ආන්සේ. අර හොරා අතනින් දාලා ගියානේ හැංගුණානේ. දෑත් පිටුපසට කොට බැඳලා පින්වත්නි රජතුමා ඉදිරියට අරගෙන ගියා.
රාජ්‍යරුවත් කිසිම විභාගයක් කළේ නැහැ. බඩුත් එක්කම හොරා අල්ලා ගත්තා කියලා මේ මොකද කළේ? සොහොනට අරන් ගිහිල්ලා මේ උල තියලා මේ මරවන්න තීරණය කළා. ඔන්න බලන්න. නියම කළා රජතුමා. ඉතින් රාජපුරුෂයෝ මණ්ඩාවිය තවුසාට කසයෙන් තලතලා නැවතත් තමා නැවතී තවුස්දම් පිරු අතිමුත්තක සොහොනටම ඇදගෙන ගියා. දැන් එතන තමයි උල තියන්නේ. කිහිරි උලක් බිම හිටුවා එහි හිඳවන්නට උත්සාහ කළා. හරි ගියේ නෑ. කිහිරි උල සිරුර කඩාගෙන යන්නේ නෑ. ඊට පස්සේ කොහොඹ උලක් හිටෙව්වා. එයා හරි ගියෙත් නෑ. එයාත් සිරුර කඩාගෙන ඇතුළට යන්නේ නෑ. ඊට පස්සේ යකඩ උලක් ඉඳුවා. ඒ යකඩ උල පවා ඇතුළට කඩාගෙන ගියේ නෑ. ඔන්න බලන්න පින්වත්නි. මණ්ඩාවියේ තවුසා නිස්සද්දව මේ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. අහෝ මම මේ තපස් රකින්ට සොහොනට ඇවිත් නිර්පරාදයේ මුහුණ දෙන්න සිදු විපත මොකද්ද? මේක పూర్ව ආත්මයේ කළ පවක්ද? එසැනින්ම තමන්ගේ පෙර ආත්මේ පේන්න පටන් ගත්තා. ඔන්න බලන්න. එක්තරා ආත්මයක තමා වඩුවෙකුගේ පුතෙක්. දිනක් මේ දරුවා තම පියා ලී සහින තැනට ගියා. ගොහින් මැස්සෙකු අල්ලාගෙන ළඟ තිබූ කොබෝලීල කීරක මැස්සා උල හිඳුවා. දැන් මේ පාපෙම විපාක දෙන්න අවස්ථාව පැමිණුණා කියලා මණ්ඩාවිය තවුසාට වැටහුණා ඒක. ඕම් බලන්න. ඒ කියන්නේ ජාති ස්මරණ ඥානෙ පහළ වෙනවා කියන්නේ ඒ වගේ මේ තවුසාට පහළ වුණා. අදටත් ඔය සාමාන්‍ය පොඩි අයට පව එහෙම පින්වත්නි අතීත ජීවිත සිහි වෙනව තියෙනවා. ඉතින් තමාට මේ කර්ම විපාකයෙන් බේරෙන්න බැරි බව තේරුම් ගියා. රාජපුරුෂයන් අමතා මෙහෙම කීවා. බවත් රාජපුරුෂීනි. ඉතින් තොපට මාව උලදින්දුවන්ට ඕනෑ නම් කොබෝලීල කියන ගහක මේ ලීයකින් උලක් හදලා අරන් එන්න කිව්වා. ඔන්න බලන්න. ඒ බලන්න දැන් කොබෝලීල ලීයනේ අර මැස්සා මේවා කරේ. බලන්න පින්වත්නි මේ කර්මයේ ස්වභාවය බලන්නකෝ. හිතා ගන්න බෑ පින්වත්නි අපිට. ඒ කියන්නේ මැස්සට මේ උලෙන් ගහලා මරවුවේ කොබෝලීල ලීයකින්නේ. ඒ කොබෝලීල ලීයකීම මැරෙන්න මේ විපාකේ හැදිලා තියෙන බලන්න. ඒකෙම දඬුවම් විඳින්න. මැරෙන්න කියන්නේ. ඒ විදිහටම එතකොට රාජපුරුෂයෝ කොබෝලීල කියන ඒ ගහකින් පින්වත්නි ලීයක් ගෙනලා උලක් හදලා ගෙනාවා. ඊට පස්සේ ඒ උල තියලා ඒ උල මත ඉඳවුවා. එතකොට ඔහුගේ අදෝ මාර්ගයේ සිදුරු කරගෙන සිරුර ඒ හුල මතට බැස්සා කියනවා. ඔන්න බලන්න. රාජ සේවකයෝ එතනින් පිටතට ගිහින් මේ සොරාගේ මිතුරු කවුරුන් හෝ මොහු බලන්ට එන්න පුළුවනි කියලා හැඟවිලා බලාගෙන හිටියා. එදා දීපායන තවුසාට මෙහෙම හිතුණා. මං කාලෙකින් මගේ මිත්‍ර මණ්ඩාවිය තවුසාව බලන්ට ගියේ නෑ නෝයි. ඇයි දැන් අර අතන අනිත් අර මණ්ඩාවිය කියන බ්‍රහ්මණයේ ගෙදර ඉන්නවනේ දීපායන කියන තවුසා. එහෙන නතරුනේ දැන්. මෙයා මෙතනම හිටියනේ හොනෙම සොහොනෙම. දැන් මාන සොහොනින්දල වෙච්ච විපත. ඉතින් ඒ තවුසා හිතුවා මගේ යාළුවා දැක්කේ නෑ ගොඩ කාලෙකින් බලන්න යන්න ඕනේ කියලා. දැන්වත් ගොහින් බලන්න ඕනේ කියලා පිටත් වෙලා අතර මගදීම මණ්ඩාවිය තවුසා සොරකමකට හසු වී උලහිඳුව ඇති බව ආරංචි වුණා. අතර මගදීම ආරංචි වුණා. දීපායන තවුසා කෙලින්ම එතනට ගිහිල්ලා මෙහෙම ඇසුවා. බවත් මිත්‍රේ තොප මේ සොරකම කළාද? අනේ නෑ මිත්‍රයා මම මොකෝවත්ම දන්නේ නෑ. මන් නොකල දෙයකටයි මේ දඬුවම් ලැබුණේ. මම මේ ජීවිතයේ කවරදාකවත් සොරකම් කළේ නෑ. හරි මිත්‍රයා. එහෙමනම් මට කියන්න දැන් නිවැරද්දේ මේ වෙච්ච විපත ගැන තොපගේ සිතේ කාගෙනවත් තරහක් කමනාපයක් හටගත්තාද නැද්ද කියලා. ඔන්න බලන්න. අහන ඒවා. බලන්න මේ නුවණැති අයගේ ජීවිතවල ස්වභාවය බලන්නකෝ. දැන් මේ මැරෙන එක ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ විදිහට දැන් නොකරපු දෙයකට මේ අහුවෙලා දැන් උලෙත් තියලා දැන් මේ ගැන ඔබගේ කාගෙන තරහ තියෙන කියලා ඇහුවා. අමනාපයක් හටගත්තද නැද්ද කවුරු හරි ගැන කියලා ඇහුවා. අනේ මිත්‍රයා මේ සත්තකින්මයි කියන්නේ. මට ගහපු උදවිය ගැනවත් මාව උලින්ද වූ රාජපුරුෂයන් ගැනවත් මට රාජාඥා කළ රජතුමා ගැනවත් තරහ සිතක් උපදවා ගත්තේ නැහැ කියනවා. අන්න බලන්න ಗುಣධර්ම. දැක්කද මේ ජීවිතයේ පින්වත්නි ಗುಣධර්ම වලින් පෝෂණය වෙන එක තමයි මේකේ වටිනාකම. නැත්තම් අපිට හොඳට ජීවිත ලැබිලා අපිට පින්වත්නි ජීවත් වෙන්න ලැබිලා තියෙන කාලේ ආන්ගේ ಗುಣධර්ම වලට අපි තැන දීලා නැහැ. මේ වගේ කල්පනා කරලා නැති නිසා තමයි අපිට තාමත් මේ දුක් කරදර. ඇයි මේ හිතේනේ මේ හටගන්නේ මේ සේරම අකුසල ඒ වගේනේ මේ දුක තමන්ට ලබා දෙන්නේ. මේ ජීවිතයේ මේ ශරීරයේ මේ තිබ්බා මේ මැරිලා ගියා. ಗುಣධර්මයක් පුරුදු කරගත්තොත් සංසාරයටම උපකාර වෙනවා. බලන්න මේ නුවණැතියන්ගේ ලෝකෙ කොච්චර ලස්සනද කියලා. ඉතින් මේව අහනකොට තමයි පින්වත්නි මේ අනිත් අයටත් මේ ಗುಣධර්ම වල පිහිටන්න ආසා හිතෙන්නේ. දැන් බලන්න අර මැරෙන එක ගැන නෙවෙයි කතා කළේ. හිතේ හටගත්තේ තරහ ගැන.
අනේ මන්නම් ඇති කරගත්තේ නෑ කියනවා මේ කවුරුත් ගැන. අහෝ මේ බඳු සිල්වතෙකුගේ සේවනයල්ල පවා මට සැපයි කියලා අර දීපායන තවුසා ඒ හුලයට එහෙවම එරමිනියා ගොතාගෙන වාඩි වුණා කියනවා. හරි පුදුමයි. අර මණ්ඩාවිය තවුසා උල තීර තෙන තැනම ඒ හැවනේ වාඩි වුණා කියනවා. දීපායන කියන තවුසා දැන් මේ දෙන්නනේ එකට පැවිදි වුණේ. මණ්ඩාවිය තවුසාගේ සිරුරෙන් වැగిරෙන ලේ බිඳු දීපායන තවුසාගේ සිරුර මත වැටෙන්න පටන් ගත්තා. ඔහුගේ රන්වන් සිරුර මත ඒ ලේ බිඳු වැටුණ තැන් කළු පැහැයට දිස් වුණා. එතෙන් පටන් ඔහු කන්න දීපායන නමින් ප්‍රසිද්ධ වුණා. වර නමත් වෙනස් වෙලා. එදා මුළු රෑම ඔහු කොහේවත් නොගොස් ඒ හුල යටම වාඩි වෙලා හිටියා කියනවා යහළුවා. පසුවදා රාජපුරුෂයන් ගොහින් රජතුමාට මේ සැලකලා. අහෝ එහෙනම් මා නොවිමසා කළ වැඩක් වගේ මට වැරදුනාවද්ද කියලා ඉක්මනින්ම රජතුමා එතෙන්ට ආවා. ඇවිල්ලා අහනවා එම්බා පැවිද්ද තොප මේ හුලට හේතු වී බිම වාඩි වී සිටින්නේ මක් නිසාද? මහරජ මම මේ තාපසින්නාංශව ආරක්ෂා කරන්න ඕනේ ඒ නිසයි මෙහෙම ඉන්නේ කිව්වා. ඔන්න බලන්න පින්වත්නි. ඇත්තෙන්ම තොප මේ තැනැත්තා හොරකම් කළාද නැද්ද කියලා හොඳ ආකාරවම දැනගෙනද මෙහෙම කරන්න කියලා ඇහුවා. එසේ මහරජ මාත් සමග තවුස්දම් පිරු සිල්වත් තාපසෙක් මොහු. මං හොඳ ආකාරව ඒ දන්නවා. මහරජ යමෙකුට දඬුවම් නියම කිරීමේදී හොඳින් විමසා බලා කිරීම නේද උතුම් කියලා කන්න දීපායන තවුසා රජුට දහම් දෙසුවා. මණ්ඩාවිය තවුසා නිදොස් බව රජුරවන්ට වැටහුණා. රාජපුරුෂ ඉක්මනින්ම මේ තාපසින්නාංශය උලෙන් උඩට ඇදලා ගන්න කිව්වා. කොතෙක් උත්සාහ කළත් ඔහුව උලෙන් උඩට ඔසවා ගනිමින් නිදහස් කරන්න ඔවුන්ට බැරි වුණා. ඕම් බලන්න. මේ කර්මවල විපාකවල ස්වභාවය බලන්නකෝ. ඒ උල ගලවන්න බැරි වුණානේ පින්වත්නි. එතකොට මණ්ඩාවිය තවුසා මෙහෙම කිව්වා. මහරජ මේක මගේම පෙර කර්මයක විපාකයක්. ඒ නිසාමයි මෙබඳු නින්දාවක් මට ලැබුණේ. මේ හුල සිරුරෙන් අයින් කිරීම කරන්නට හැකි දෙයක් නොවේ. ඉතින් තමුන්නාසේ මට ජීවිත දානෙ දෙන්න කැමති නම් මේ හුල සිරුරට බැස තියෙන සම ළඟින් කීයතකින් කප්පුවා වෙන් කරන්න කිව්වා. ඔන්න බලන්න. එතකොට දැන් අර සිරුර ඇතුළට ගියප කොටස ඇතුලේ තියෙනවා. එළිය ටික කපලා අයින් කරන්න කිව්වා. රාජ්‍යරු ඒ විදිහට කළා. හුලේ කොටසක් සිරුර ඇතුලේ එහෙම තිබ්බා. පෙර ආත්මයේ තමා වඩු පුත්‍රයාව සිටියේදී මැස්සාට විද්ද කූර මැස්සාගේ සිරුරේ එසේම තිබුණේ යම්සේද ඒ හේතුව නිසාම මොහු මැරුණෙත් නැහැ. අන්න බලන්න. ආයුෂ අවසන් වී මැරෙන අතුරු කොබෝලීල ලී කැබැල්ල සිරුර ඇතුලේ එහෙම තිබ්බා. රජ්ජුරුව තාපසයන්ට වැඳ කමා කරවාගෙන දෙදෙනාම රාජ විනේ වාසය කරවා උපස්ථාන කළා. එතෙන් පටන් මණ්ඩාවිය තවුසා ආනි මණ්ඩාවියේ කියන නමින් යුක්ත වුණා. ඒ කියන්නේ ඇනේ සහිත මණ්ඩාවිය. කියන්නේ ලී උල දැන් ඇතුලේනේ තියෙන්නේ. ඒ නිසා ඇනේ සහිත මණ්ඩාවිය කියන නමින් ප්‍රසිද්ධ වුණා. තුවාලේ සුවපත් වූ පසුත් ආනි මණ්ඩාවිය තවුසා රාජ විනේම ජීවිතය ගත කළා. දීපායන තවුසා නැවතත් තම මිත්‍ර මණ්ඩාවිය බ්‍රහ්මණයා තනවා දුන් කුටිය වෙත ගියා. ඔන්න බලන්න. දැන් රාජ විනේ තමයි අර උල ඇනිච්චේ තාපසින්නාංශේ වාසය කළේ. අනිත් දීපායන තවුසා ආයෙත් ගියා මණ්ඩාවිය කියන අර තමන්ගේ යාළු බ්‍රහ්මණයා හදලා දුන්නේ කුටියට. ඉතින් බ්‍රහ්මණ මිත්‍රයා තම මිත්‍ර තවුසා පැමිණි වග අසා අඹදරුවන්ද සමග තවුසාව බැහැ දකින්ට ආවා. ඒ කුටියට. ඇවිත් ගිලම්පස පිළිගන්නලා පාවල තෙල් ගල්වා උපස්ථාන කරමින් ආනි මණ්ඩාවිය තවුසාගේ පුවත අසමින් වුණා. ඒ කියන්නේ අර විස්තරේ කිව්වා දැන් අර ආනි මණ්ඩාවිය කියන තාපසයාගේ විස්තරේ. ඊට පස්සේ දැන් අර මණ්ඩාවිය කියන බ්‍රහ්මණයාට ඉන්නවා යඤ්ඤදත්ත කියලා කුඩා පුතෙක්. එදා ඒ කුමාරයා සක්මන කෙළවර පන්දුවකින් සෙල්ලම් කරමින් හිටියා. පොඩි දරුවා බිම ගැසූ පන්දුව නැගී ගොස් අසල තිබූ තුඹසක බෙනයට වැටුණා. එය වැටුනේ විසගෝර නාගයෙකුගේ හිස මතටයි. මෙය නොදත් දරුවා බෝලය ගන්ට බෙනයට අත දැම්මා. එසැනින් නාගයා දරුවාට දෂ්ට කළා. නායි විසෙන් දරුවා එතනම සිහි නැතුව ඇදගෙන වැටුණා. ඔන්න බලන්න. දැන් ඒලා වෙච්ච දේ මේ. දැන් අතන අර මණ්ඩාවිය තාපසයාගේ ආනි මණ්ඩාවිය තාපසයාගේ විස්තරي දැන් කියන්න ඉන්නේ මේ දීපායන තවුසා මේ තමන්ගේ යාළු බ්‍රහ්මණයාට මණ්ඩාවිය බ්‍රහ්මණයාට එයාගේ පුතා තමයි මේ සර්පෙක් ගහලා මේ විදිහට සිහි නැතුව වැටුනේ එතන දැන්. ඒ වෙලාවෙම දරුවාට ණයකු දෂ්ට කළ බව දැනගත් මව්පියන් දරුවාව සොයාගෙන ඇවිත් දීපායන තවුසාගේ පාමුල තබා හඬමින් මෙහෙම කිව්වා. ඊට පස්සේ ඉක්මනට ගිහිල්ලා දරුවා අරගෙන ඇවිල්ලා දැන් අර තාපසින්නාංශගේ පාමුල තිබ්බා. ඒකලා මෙහෙම කියනවා. අනේ ස්වාමීනි, තමුන්නාන්සලා ඖෂධ ගැනත් ආරක්ෂා විධි ගැනත් දන්නවා නොවේ. අපගේ දරුවා බේරා දෙන්න ස්වාමීනි. පින්වත මං ඖෂධ ගැන නම් දන්නේ නැහැ. වෙදහෙදකම් ගැන දන්නෙත් නැහැ. මං පැවිද්දෙක්නේ. අනේ එහෙනම් ස්වාමීනි මේ දරුවාට මෙත් වඩා අඩු ගන්නේ සත්‍යක්‍රියාවක් කරන්න කිව්වා.
ඒක නම් හොඳයි. සත්‍ය ක්‍රියාවක් නම් කරන්න පුළුවන් කියලා යඤ්ඤදත්ත දරුවාගේ හිස මත අත තබාගෙන මේ පළමු ගාතාව කිව්වා කියනවා. දීපායන තවුසා. පින් රැස් කර ගන්නට සිතාමන් තාපසයෙක් බවට පත්තුනේ. අනේත් මම් බඹසර සතුටින් රැක්කේ හරියටම හද්දොහයි. දැන් මාගේ තපස් ජීවිතේ 50 වසකටත් වඩා ගෙවි ගියා. මෙතෙක් කලක් මං ගෙව්වේ සිත සතුටින් නොවේයි. ඇත්තක්මයි මේ පවසන්නේ මා කිව් මේ සත්‍ය වචනයෙන්. යඤ්ඤදත්ත දරුවා සුවපත් වේවා. නයි විස වෙනසී ජීවිතය රැකේවා. මේ සත්‍ය ක්‍රියාව කරනවා සමගම යඤ්ඤදත්ත දරුවාගේ සිරුරේ පපුව පෙදෙස දක්වා තිබූ නයි විස පොළොවට බැස ගියා කියනවා. අන්න බලන්න. සත්‍ය ක්‍රියාව බලන්න. එතකොට කුමාරයා ඇස්පිය ගසා ඇස්සැර මාපියන් දෙස බැලුවා. අම්මා කීවා ආයමත් පැත්තට පෙරලී වැටුණා. ඇස් දෙක ඇල්ල බලලා අම්මා කියලා කිව්වා. ආයමත් පැත්තට වැටුණා කියන පෙරෙල්ල. එතකොට මණ්ඩාවිය බ්‍රහ්මණයාට කන්න දීපායන තවසා මෙහෙම කිව්වා. ඕ මං ඉතින් මගේ ශක්තිය පමණින් සත්‍ය ක්‍රියාව කළා. දැන් ඔහෙත් Tamanට හැක් පමණින් Tamanට පුළුවන් විදිහකට සත්‍ය ක්‍රියා කරන්න කිව්වා. තමනුත් දැන් තාත්තට කිව්වේ යඤ්ඤදත්ත බ්‍රහ්මණය. එතකොට මොකද කළේ? ඔහුත් දරුවාගේ උදරයට අත තියලා මේ දෙවෙනි ගාතාව කිව්වා. සත්‍ය ක්‍රියාව. ශ්‍රමණ බමුණු පිරිස මගේ ගෙදරට ආවිත මං ඔවුන්ට දන් පැන් පිදුවේ. පින් ලැබේය කියන දහම පිළි අරගෙන නොවේ. එසේ මං දන් දුන්නේ කිසි කැමැත්තකින් නම් නොවේ. දන් දීමට මා තුල ඇති ඒ අමනාපේ කවුරුවත්ම දැන සිටියේ නැ. මං එය හැඟවූයෙත් නැ. ඇත්තක්මයි මේ පවසන්නේ මා කිව් මේ සත්‍ය වචනයෙන්. යඤ්ඤදත්ත මගේ පුතා සුවපත් වේවා. නයි විස වෙනසී ජීවිතය රැකේවා. ඔන්න බලන්න. දැන් බලන්න මේ සත්‍ය ක්‍රියාව. ඇත්ත නෙමෙයි බොරු නෙවෙයිනි. දැන් බලන්න අර බ්‍රහ්මණයා දීපායන බ්‍රහ්මණයා කිව්වා මම පැවිදි වෙලා දැන් අවුරුදු 50ක් වෙනවා කිව්වා. ඉතින් හරියටම මං ඒ පැවිදි වෙලා දවස් 7යි කියන සතුටින් හිටියේ මේ බඹසර ජීවිතේ. ඊතුරු කාලෙම මොකද කරලා තින්නේ? සතුටින් නෙමෙයි කියන හිටියේ. ඔන්න බලන්න. ඒක සත්‍යයක්. ඒ සත්‍යය මෙයා සුවපත් වේවා කියලා කිව්වා. ඇත්තම කිව්වා. ඊට දැන් මෙයා කිව්වා මම ශ්‍රමණ බමුණු මගේ ගෙදරට ආවා. ශ්‍රමණ බ්‍රහ්මණයා. මං ඔවුන්ට දම්පැන් දුන්නා. පින් ලැබේ කියන දහම පිළි අරගෙන නෙවෙයි කියන මං කළේ එහෙම. මං කිසි කැමැත්තකින් නෙවෙයි කියන මේ දානේ දුන්නේ. මට දන් දීම ගැන අමනාපයක් කියන හිතේ තිබුණේ. කවුරුවත්ම දැනගෙන හිටියේ නෑ යමනාපේ. කවුරුත්ම දැනගෙන හිටියේ නමුත් මගේ අමනාපයක් හිතේ තිබ්බා. ඒ නිසා ඒ අමනාපේ ඇත්තක් මගේ තිබ්බ එක. ඒ නිසා ඒකෙන් මගේ පුතා සුවපත් වේවා කියලා කිව්වා. ඉතින් මේ විදිහට පියා කළ සත්‍ය ක්‍රියාව නිසා දරුවාගේ ඉඟටියෙන් උඩ තිබූ නයි විස පොළොවට බැස ගියා. එතකොට කුමාරයා නැගිට්ටා. ඉඳගත්තා. ඒත් හිත ගන්න බෑ. ඒ ඊට පල්ලෙහාන් ඉස තියෙනවා. එතකොට පියා මව්ට කිව්වා සොඳුරි ඕ මාත් ශක්ති පමණින් සත්‍ය ක්‍රියා කළා. දැන් දරුවා නැගිටුවා ඇවිද ගන්නට පුළුවන් විදිහට ඔහෙත් සත්‍ය ක්‍රියාව කරන්න කිව්වා. එතකොට ඈ මෙහෙම කිව්වා. මට සත්‍ය ක්‍රියාවක් නම් කරන්න පුළුවනි. හැබැයි මං ඔහේ ඉදිරියේ කොහොමයි ඒක කියන්නේ? ඒක ටිකක් කියන්න අමාරු සත්‍යයක් කිව්වා. හරි වැඩේ. හරි බුදුමයි. කමක් නෑ සොඳුරි. ඔයා කැමති විදිහට සත්‍යයක් කියා කොට දරුවා සුවපත් කළොත් මට ඒ ඇති කිව්වා. මගේ හිත රිදුනත් කමන්නේ ඔයා සත්‍යයක් කියා කරන්න කිව්වා. මං ඉදිරියේ කමන්නේ නැහැ කිව්වා. එතකොට එයා තමාගේ සත්‍යයක් කියා මේ විදිහට ගාතාවකින් කිව්වා පින්වත්නි. අනේමයේ පුතේ ගෝර විස ඇති නයා කියන්නේ බලවත් විස තියෙන සතෙක් ඌ ඉන්නේ තුඹසේ. අද මට ඒ නයා ගැනත් මහා අප්පිරියාවක් ඇති වුණා. ඔයාගේ තාත්තා ගැන මගේ හිතේ තියෙන්නෙත් ඒ වගේම අප්පිරියාවක්. නයා ගැනත් ඔයාගේ පියා ගැනත් මගේ හිතේ තියෙන අප්‍රිය බව නම් කිසි වෙනසක් නෑ පුතේ. ඇත්තක්මයි මේ පවසන්නේ
මා කිව්මේ සත්‍ය වචනයෙන් යඤ්ඤ දත්ත මගේ පුතා සුවපත් වේවා නයි විස වෙනසී ජීවිතය රැකේවා. ඔන්න බලන්න සත්‍යයක් තියා. මේ නයා මට අප්පිරියයි කියන මේ මගේ පුතාට ගහපු නයා. ඒ වගේම ඔයාගේ තාත්තත් මට මම මේ එකට හිටියට අප්පිරියයි කියන තාත්තත්. එතන මේ නයා ගැනත් තාත්තා ගැනත් මගේ හිතේ තියෙන මේ අප්‍රිය බව කිසි වෙනසක් නැහැ කියනවා. ඒක ඇත්තක්. ඒකෙන් ඔබ සුවපත් වේවා. ඉතින් ඇගේ සත්‍යයක් ක්‍රියාව සමගම දරුවාගේ සිරුරේ තිබු සියලු විස පොළොවට බැස ගියා. බලන්න මේ සත්‍යයක් ක්‍රියාවෙන් දැන් අර අමනාපේ නොකිය හිටපු දේවල් පවා ඉස්සරහට කියන්න උනා මේ තුන් දෙනාටම. යඤ්ඤ දත්ත දරුවා විස නැති සිරුරෙන් නැගිට්ටා. ඇයි ඇත්තනේ කියන්නේ පින්වත්නි මේ? කලින් වගේම සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මණ්ඩාවිය බ්‍රහ්මණයා කන්න දීපායන තවුසාගේ අදහස ගැන අසමි මේ ගාතාව පැවසුවා. ඔන්න බලන්න. මේ ලෝකේ බොහෝ දෙනා පැවිදි වෙන්නේ ගිහි ගෙයි ඇති කරදර ගැන කලකිරීම නිසා. පස්සේ වුන් බවුන් වඩා සිත සනසා ගන්නවා. තමාගේ ඉඳුරන් හොඳ හැටි දමනය කර ගන්නවා. දීපායන තවුස ඔබට බඹසර ගැන කැමැත්ත නැති උනේ පැවිද්ද තුල කුමකට පිළිකුල් වෙලාද? එහෙනම් තාමත් ඇයි ඔබ ගෙදර නොගොස් පැවිදිව ඉන්නේ? ඔන්න බලන්න. ඇයි අර කිව්වනේ මේ මං අමාරුවෙන් පැවිදි ජීවිතේ හිටියේ දවස් 7යි සතුටින් හිටියේ. ඉතුරු අර අවුරුදු 50ම ඉතුරු දවස් කැමැත්තෙන් නෙමෙයි හිටියේ කිව්වනේ. ඉතින් ඒක ඇහුවේ මේ. ඉතින් මේ පැවිදි වෙන්නේ ගිහිගෙවල් අතහැරලා ගිහිගෙවල් කටයුතු කරදර වැඩි නිසානේ. ඉතින් පස්සේ බවුන් වඩා සිත සනසා ගන්නවනේ එහෙම කරලා. ඉතින් තමාගේ ඉඳුරන් හොඳ හැටි දමනය කර ගන්නවනේ. එහෙම ගිහිල්ලා පැවිදිලා. නමුත් ඔබ ඉතින් මේ බමසර ගැන කැමැත්තෙන් නෙවෙයි හිටියේ කියනවනේ. ඉතින් ඇයි මේ පැවිද්ද තුල මේ පිළිකුල් වෙලා එහෙම ඉන්නේ තාම? ගෙදර යන්නේ නැතු කියලා ඇහුවා. එතකොට කන්න දීපායන තවස මේ ගාතාවන් වලින් පිළිතුරු දුන්නා. කර්මයත් විපාකයත් හොඳින් අදහාගෙන මං ගේ දොර වස්තුව හැමදේ අත්හැරියා. පැවිදි වුණේ හිතේ උපන් පහන් බව නිසා. ඒ අත්හල දේ නැවත ගෙදර ඇවිත් ගත් විට මේ කානම් ගමේ ගොඩේ මෝඩෙක් වගේ අත්හල දේම ගන්ට ආසා කළා කියා නින්දාව ලැබෙනවා. ඒකීම අහන්ට මට ඇත්තේ පිළිකුලයි. ගුණවත් උතුමන් පැවසූ දෙයකි පැවිද්ද. සත්පුරුෂයන්ගේ සැබෑ නවාතැනත් පැවිද්ද. මං ඒ ගැන සිත සිතා හඬ හඬාම රකින්නවා බඹසර. මේ විදිහට පින රැස් කරගන්නවා. අන්න බලන්න ලස්සනයි. කර්මයක් විපාකයක් හොඳට අදහගෙන මං ගේ දොර අතහැරලා පැවිදි වුණා. පැවිදි වුණේ හිතේ ඇතිවෙච්ච පහම් බව නිසා මේ පැවිදි බවට. ඉතින් ඒ විදිහට මං පැවිදිලා ගෙදරට ආයපහු ගියොත් මං කියයි කියන මිනිස්සු මේකනම් මහ ගොඩේ මෝඩෙක්. ගමේ ගොඩේ ඉන්නේ මෝඩෙක් වගේ අර අත්හැරපු දෙයම අය අල්ලගත්තා කියලා කියයි කියනවා ගෙදර ගියොත් එහෙම. ඉතින් ඒ නින්දාවට මං පිළිකුල් කියනවා. කැමති නෑ කියනවා. ගුණවත් උතුමන් පැවසූ දෙයක් තමයි කියන මේ පැවිද්ද හොඳයි කියලා. සත්පුරුෂයනුත් මේ පැවිද්ද හොඳයි කියලා තමයි කියලා තියෙන්නේ. මං ඉතින් ඒ ගැන හිත හඬ හඬ හරි මේ බඹසර රකින්න පින රැස් කරගන්න කියලා. ඔන්න බලන්න ලස්සන. ඉතින් බලන්න එහෙනම් මේ ධර්මයේ පුරුදු කරනකොට පින්වත්නි අකමැත්තෙන් නමුත් මේ ඒ කියන්නේ අමාරුවෙන් හරි මේ ධර්මයේ පුරුදු කරගන්න එක වටිනවා. නොනැත්තෝ දුෂ්කරව නමුත් ගුණවත් වටිනා දේවල් පුරුදු කරනවට ප්‍රශංසා කරනවා. ඉතින් බලන්න ඒක තමයි කිව්වේ. ඉතින් දීපායන තවසා මේ පවසා මණ්ඩාවිය බ්‍රහ්මණයාගෙන් ඊළඟට මණ්ඩාවිය බ්‍රහ්මණයාගෙන් එහෙම තමන් අකමැත්තෙන් දන් දුන්නේ ඇයි කියලා. අසමි මේ ගාතාව ඇසුවා. ඒ ගැන විමසමින් බමුණ තොපේ නිවසට මහන බමුණන් ආවිත හොඳින් දන් පෙන් පුදා සලකනා බව දිස්වේය මට පෙන් පොකුණක් වාගේ තොප නිවස ඔවුන්ට දන් පෙන් පුදනවානේ තොප එහි හොඳ යසට කුමක් නිසා උපන්න පිළිකුලක් නිසාද පැහැදීමක් නැතිව මොකෝ දානේ පුදන්නේ. ඔන්න කියන දැන් ඔබ මොකද මේ අපිට පේනවා මහාන බමුණෝ ඇවිල්ලා ඔබ දන් දෙනවා. හොඳට දන් දෙනවා අපිට පේනවා එළියට. පැම්පොකුණක් වගේ තොපගේ නිවස මේ ඒ යාචකයින්ට මේ සමන බමුණන්ට. ඉතින් දන් පෑන් පුදනවනේ තොපෙහි හොඳ යසට. යසට දන් දෙනවා හොඳට. ඉතින් කුමක් නිසාද මේ ඒ ගැන අකමැත්තකින් මේ හිත පැහැදීමක් නැතුව මොකද මේ දානි දුන්නේ කියලා අහන ඔච්චර දවස්. එතකොට මණ්ඩාවිය බ්‍රහ්මණයා තමන්ගේ අදහස පවසමින් මේ ගාථාවෙන් පිළිතුරු දුන්නා.
මය අප්පත් මුත්තත් හරි පැහැදීමෙන් යුක්තයි. උන්දල නිතරම දන් දුන්නා දෙන්ටම ලෑස්ති පිට වුණා. නොකඩවාම රැකගෙන ආවේ ඒ කුල සිරිතයි. මේකා මේ පවුලේ කුල සිරිත නැසූ එකා කියා කවුරුන් හෝ නින්දාවක් කළොතින් මට ඒ කීම අහන්ටයි ඇත්තෙන්ම පිළිකුල. අකමැතිව සිටත් දානය මන් දෙන්නේ ඒ නිසා. ඔන්න බලන්න පින්වත්නි. කියනවා මගේ අත්තල මුත්තල ඔක්කොම දානි දුන්නේ කට්ටිය කියනවා. දානි දෙන්නම ලෑස්ති පිට හිටියේ. ඉතින් ඕක මං බැරි වෙලාවත් ඔය සිරිත මං කැඩුවොත් එහෙම මේක තමයි මේ දන් දීගෙන ආපු සිරිත කඩපු එකා කියලා මට නින්දා කළා. ඒකට මං පිළිකුල් කැමති නෑ. ඒකයි කො මං අකමැත්තෙන් හරි මේ දානි දුන්නේ. මේක පැවසූ මණ්ඩාවී බ්‍රහ්මණය ඉන්පසු සිය බිරිඳ එලෙසින් මණ්ඩාවී බ්‍රහ්මණයා මොකද කළේ? බිරිඳට කියලා කිව්වා මේ කතා කරලා ඔයා ඇයි මේ වගේ සත්‍ය ක්‍රියාවක් කරේ කියලා ඇහුවා. ගාතාවෙන් කියනවා එතරම් ලොකු නුවණ නැතත් හොඳ ලස්සන රූපේ තියෙනවා. නවයවුන් දැරිවි කාලේ අපේ ඥාති පවුලකින් මං ඔහෙව සහේට ගත්තා කියා හොඳින් දන්නවා. මෙතුවක් කල් මට අප්‍රිය වදනක් නෑ කීවේ. එනමුත් අකමැත්ත නොපෙන්වා මට උවටන් කෙරුවා. විසඝෝර සර්පයෙකුට සමාන පිළිකුලෙන් සිටින්ට මාත් සමග පවුල් කන්ට ගොහින් කුමක් වුණාදෝ තිට. ඔන්න ඇහුවා. ඇයි මේ හොඳට ලස්සන රූපේ තියෙන මේ නව යවුන් කාලේ තමයි උඹ අරගෙන ආවේ මං. ඉතින් මෙතුවක් කාලයකට මට නම් මේ අකමැති බවකින් වචනකින්වත් කිව්වේ නෑ. ඒ වුණාට මේ අකමැත්ත නොපෙන්වා මට උපස්ථාන කරමින් ඔබ ඉඳලා තියෙනවා. ඉතින් මේ විසගෝර සර්පේකුට තියෙන පිළිකුලක් වගේ පිළිකුලකින් මාත් එක්ක පවුල් කන්ට මොකක්ද උඹට උනේ කියලා ඇහුවා. ඔන්න ඊට පස්සේ උත්තර දෙනවා මේ බිරිඳ. අනේ ස්වාමි මාත් නුඹ නොදකින් කියා කීවේ නෑ තමයි මේ අපගේ පවුල් පරපුරේ සත්වෙනි පරපුර දක්වා එකම ගෑණියක්වත් සිය සැමියා අත්හැර වෙන මිනිහෙක් ගත්තු වගක් අහලම නෑනේ. මය යතින් ඒ පවුල් සිරිත සිඳී ගියෝතින් තියාපේ පරපුර නැසුවේ කියා ලැබෙන නින්දාවට මං හරිම පිළිකුලයි. අකමැතිකම මගේ හිතේ තදට තියෙද්දී ඔහෙට උවටන් කරමින් ඉන්නේ ඒ නිසයි. ඔන්න බලන්න. එයා කියනවා අනේ ස්වාමීනි මේ මං ඇත්තටම ඔබට ඔයාට එහෙම අකමැති බවක් කිව්වේ නෑ තමයි. මේ අපේ පවුල් පරපුරේ 7 වෙනි පරපුර දක්වාම එකම ගෑණියක්වත් තමන්ගේ සැමියා අත්හැරලා වෙන මිනිහෙක් එක්ක ගිය වගක් නෑ කියනවා. අපේ පවුල් පරිසරේ. ඉතින් මගේ අතින් ඕක කැඩුනොත් එහෙම ඔයා අතහැරලා ගියොත් උඹ තමයි අපේ පවුල් පරපුර නැසුවේ කියලා නින්දා කරයි මට. ඒකට මං කැමති නැතුව කියන මේ අකමැත්තෙන් හරි ඉන්නේ. මම බලන්න. මෙහෙම ගාතාවකින් සිතේ තිබුණු අදහස අවංකවම කීවා. රහසේ කිය යුත්තක් නොවේ. අපගේ කුළුපග තාපසින්නාස ඉදිරියේ මං දැන් කීවේ කියලා මා ගැන මෙයාගේ හිතට කේන්තියක් එන්න පුළුවනි. නමුත් මේ ප්‍රශ්නේ වැඩි දුරදිග ගෙනියන්න නරකයි. මං සමාව ගන්නවා කියලා හිතලා සමාව ඉල්ලමින් මේ ගාතාව පැවසුවා කියන අය. ඒ කාන්තාව මට මේ දැන් සාමිනේ නොකිය යුත්තක්ම නේද කියවුනේ. එහෙත් මගේ සත්‍ය වචනයෙන් අද පුතාගේ දිවි ගැලවුණා. පිටස්තරින් ගෙනා ගෑණියකට නම් මේ දරුපෙම හිටින්නේම නෑ. යඤ්ඤ දත්ත පුතා පිට හොඳින් ඉන්නවානේ. එනිසා මං මෙතෙන් පටන් උවටන් කරනෙමි තුටින් සිතේ තිබූ දේ කීවට සමාව මට දෙනවනේ. හරි ලස්සනයි. ඉතින් ඇය අර ස්ත්‍රියක් හැටියට අර තමන්ගේ ස්වාමියාට අකමැති බව මේ විදිහට කිව්ව එක ගැන ලැජ්ජා හිතුණ අර තාපසින්නාස ඉස්සර. ඊට පස්සේ සමාව ගත්තා ඇය. ඉතින් මට නොකිය යුත්තක් කියවුණා ස්වාමීනි. ඉතින් මේ සත්‍ය වචනෙන් නමුත් මගේ පුතා බේරුණානේ. ඉතින් පිටස්තරින් ගෙනා ගෑණියකට නම් මේ දරුපෙම හිටින්නේ නැහැ. ඉතින් යඤ්ඤ දත්ත පුතා අපිට හොඳින් ඉන්නව පේනවනේ දැන්. ඒ නිසා මම මෙතෙන් ඉඳලා ආයේ මං ඔය අකමැත්තෙන් ඉන්නේ නැහැ. සතුටින් මං ඔයාට උපස්ථාන කරගෙන මේ ඉන්නම් කියලා සමාව ගත්තා. ඊට පස්සේ අර මණ්ඩාවී බ්‍රහ්මණයට වැන්දා තමන්ගේ ස්වාමියාට. එතනදීම බලන්න. එතකොට බ්‍රහ්මණයා හොඳ නැගිටින්න සොඳුරී කියලා මං ඔයයිට සමාව දෙන්නම්.
මෙතෙන් පටන් ඔයනි නපුරු සිතුවිලි හිතන්න එපා හොඳේ. මන් තිට අප්‍රිය දෑ කරන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ කන්න දීපායන තවසා මණ්ඩාවිය බ්‍රහ්මණයට මෙසේ අවවාද කළා. ගෘහපතිය තොපගේ අතින් බරපතල දෝෂයක් වුණා. හිතා දුකසේ උපයාගත් ධනෙ වේදන් කොට දාන ආදී පින්කම් කරද්දී කර්මයක් ඒ විපාකයක් අදාහ නොගෙන දන් දීපේකන වැරදි කිව්වා. අන්න බලන්න Taman දුෂ්කරව පින්වත්නි වේදන් කරලා දාන දෙද්දී හිත පහදවා ගන්න බැරි වුණොත් ඒක හරිය බරපතල වැරද්දක් Tamanට වෙන. ඇයි Taman දානෙත් දීලා වේදමුත් කරලා මහන්සිත් වෙලා අර උවමනා දෙය කරගෙන නැහැ. එහෙනම් පැහැදිලිව තේනවා මේ පැහැදීම එච්චරට වටිනවා. ඒකයි කිව්වේ මේ තාපසින්නාංශේ. ඒ නිසා මේ කරගත්තේ වැඩේ නම් වැරදි. ඒක දෝෂයක්වත් ඔබගේ පහදවා ගන්න බැරි වෙච්ච හිත. මින් මත්තට දාන ආදී පිනක් කරද්දී ඒ දෙන දේ ගැන Tamanට විපාක වශයෙන් ආපසු ලැබෙනවා කියලා කර්මඵල අදහගෙන පැහැදීමෙන් දන් දෙන්න කිව්වා. අනේ ස්වාමිනී මම මින් පස්සේ කර්මඵල අදහගෙන දන්පැන් දෙනවා කියලා පොරොන්දු වුණා. ඒ වගේම ස්වාමිනී තමුන්නාසේ පිළිබඳව මට වචනයක් කියන්න අවසරයි. ඔන්න දැන් තාපසින්නාසගෙමුත් අහනවා. මට අවසරයි වචනයක් කියන්න ඔබ වහන්සේට. තමුන්නාසේ අපට දක්ෂිනාර්හ දන්පැන් පිළිගැනීමට සුදුසු උතුමෙක් නොවේ. අපි දෙන දාන පිළිගන්න සුදුසු වෙන ඔබ වහන්සේ. ඉතින් එහෙව් එකේ අනබිරතයෙන් යුතුව බඹසර හැසිරුණ එක නම් ටිකක් හරි මදි. ඔබ වහන්සේ මේ කැමැත්තක් නැතුව මේ බඹසර හැසිරුණා කියන එක නම් හොඳ නෑ කිව්වා. ඇයි දැන් කිව්වනේ 50 වසරක් ගෙවෙනවා මගේ මේ පැවිදි ජීවිතේට. හැබැයි දවස් 7යි මම සතුටින් හිටියේ කියලා. අනිත් දවස් ඔක්කොම අකමැත්තෙන් හිටියා කිව්වේ. නමුත් ඒක ගැනත් විස්තර කිව්වනේ මම මේ උතුම් දෙයක් නිසා අමාරුවෙන් නමුත් මම ගෙදර ගියොත් මිනිස්සු නිඳා කරනවා මට අතෑරපු දේ මල්ලගත්තා කියලා. නමුත් මේ පැවිද්ද කියන්නේ උතුම් අය ප්‍රශංසා කරපු දෙයක් නුවණැතිය. ඒ නිසා මං අමාරුවෙන් හරි ඉන්නවා කියලා කිව්වනේ. කියනවා නමුත් ඒ හිතපු ඉදේ නම් හොඳ නෑ කියනවා යකමැත්තෙන්. මෙතෙන් පටන් තමුන්නාසේ විසින් කරවන ලබන තාක් ධ්‍යාන භාවනා ආදී මහත්ඵල ලැබෙන විදියට සිත පහදවාගෙන කරන්න කිව්වා. ආයෙනම් එහෙම අකමැත්තෙන් නැතු සතුටින් අමාරුවෙන් හරි සතුටින් කරන්න කිව්වා. කොහොම හරි කරලා මේ ධ්‍යාන භාවනා ආදී දියුණු වෙන විදිහට හිත පහදවාගෙන කරන්න කිව්වා. දීපායන තවුසත් ඒ අදහස හරිය කියා පිළිගත්තා. ඉතින් ඒ දීපායන තවුසත් කිව්වා ඒක හරි තමා කියලා. එතෙන් පටන් බිරිඳ සැමියාට ඊටාම ආදරයෙන් හැසිරුණා. මණ්ඩාවිය බ්‍රහ්මණයා සිත පහදවාගෙන කර්මඵල අදහගෙන දන් දුන්නා කියන එතන ඉඳලා. දීපායන තවුසා අරතිය බැහැර කොට සතුටින් උත්සාහවත් වෙලා ධ්‍යාන අභිඥා උපදවාගෙන මරණින් මතු බඹලෝ උපන්නා කියනවා. හරි පුදුමයි පින්වත්නි. බලන්න ලස්සන. අපේ ජීවිතේට බලන්න කොච්චර ලස්සනද මේවා ගන්න තියෙන මේ උතුම් අවවාද නෙමේ අපේ ජීවිතය හරිගස්ස ගන්න. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ජාතිකේ නිමවා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඉතින් අර පිළිවෙතේ හැසිරෙන්න අකමැතිව කලකිරී සිටි භික්ෂුව ඒ අසා සෝවාන් ඵලයටපත් වුණා කියනවා. මහණෙනි එදා මණ්ඩාවිය බ්‍රහ්මණ වෙලා සිටිය අපගේ ආනන්දය. ඔන්න බලන්න. අර මණ්ඩාවිය කියන බ්‍රහ්මණ වෙලා හිටියේ කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ. ඔහුගේ බිරිඳව සිටියේ විසාකාව. ඕම් බලන්නකෝ. මේ එන විදිය. දැන් බලන්න මේ ඔක්කොම මේ බුද්ධ ශාසනයේ ළඟ උපාසක උපාසිකාව වෙලා එහෙම. දැන් විසාකාව කියන්නේ පින්වත්නි මේ බුද්ධ ශාසනයේ අග්‍රදායිකාවනේ. එදා මේ මණ්ඩාවිය බ්‍රහ්මණයාගේ බිරිඳ වෙලා හිටියේ. එතකොට කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේගේ බිරිඳක් වෙලා ඉඳලා තියෙනවා මේ විසාකා. බලන්න මේ සංසාරේ. මේ ශ්‍රාවකයෝ. යඤ්ඤ දත්ත පුතුව සිටියේ අපගේ රාහුලය. ඒතර වань මේ රාහුල ස්වාමීන් වහන්සේ මේ ආනන්දයන් වහන්සේගෙත් පුතෙක් කියලා ඉඳලා තියෙනවා. හරි පුදුමයි. විසාකගේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඒ කාලේ. ඒ මණ්ඩාවිය බ්‍රහ්මණයයි ඒ බිරිඳගේ පුතා වෙලා ඉඳලා තියෙන රාහුලයන් වහන්සේ අපි. හරි පුදුමයි. එහෙම විස්තරක් තියෙනවා මේ වගේ. කොබෝලීල රුකින් කොබෝලීල ගහක ඒ උලක හිඳින්ට සිදුවී දුක් විඳින්න සිදු ඒ ආනි මණ්ඩාවිය තවුස්ස හිටියේ අපගේ සාරිපුත්තයෝ. ඕම් බලන්නකෝ. අර උලක් උඩ අර මේ ඉඳලා අර දුක් විඳින්න වෙච්ච ආනි මණ්ඩාවිය තාපසයා වෙලා හිටියේ කවුද? අපගේ සාරිපුත්ත මහ රහතන්. බලන්න මේ සංසාරේ. උන්වහන්සේලාටත් මේ මැස්සෙක්ට අර විදියට උලකින් මෙහෙම කරලා බලන්න විපාක ලබා දුන්නම් අපිට නොදී තියෙයිද? මේ පින් පුරාගෙන අග්‍ර ශ්‍රාවක වෙන්න උත්තරමයන්ට දැක්කද මේ පාපේ ස්වභාවය? ඒකනේ අපේ බුදුරජාණන්සේ වදාළේ පින්වත්නි. සචේ බහයති දුක්ඛස්ස සචේවෝ දුක්ඛමප්පියං මාකත්ත පාපකං කම්මං ආවිවා යදිවා රහෝ කියලා. ඒ කියන්නේ Taman දුකට අකමැති නම් දුකට අප්‍රියයි නම් මාකත්ත පාපකං කම්මං පව්කම් විතරක් එලිපිටවත් රහසවත් කරන්න එපා කිව්වා.
ඒ කියන්නේ මේ පව්කම් වල පින්වත්නි දුකමයි තියෙන්නේ. පින්වන්තයින්ටත් මෙහෙම වුණා නම් අපිට නොවේ තියෙදේ පව් වෙලින්. ඒ නිසා පාපයෙන් අපි රහසින්වත් පව් නොකරින්න ඕනේ අපි. අපි පාපයෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ සඳහාමයි මේ ධර්මයේ උපකාරී වෙන්නේ. බලන්න මේ කතා. කන්න දීපායන ඍෂිව සිටියේ මමය කියලා භාග්‍යතුන් වහන්සේ මේ කන්න දීපායන ජාතකේ නිමවා වදාළා. හරිම සුන්දරයි පින්වත්නි. ඉතින් කන්න දීපායන ඍෂිව ඉඳලා තින්නේ අපේ බෝසතාණන් වහන්සේ. බලන්න උන්වහන්සේත් ඒ අරතියෙන් යුතුව නමුත් අර පැවිද්දට පැහැදීමෙන් එහෙම ගත කරලා තියෙන අවස්ථා තියෙනවා. නමුත් පස්සේ හිත හදාගෙන මේ අර කතා කරනකොට ඇයි අර බ්‍රහ්මණය කිව්වනේ හොඳ නෑ හිටපු එක කියලා. ඊට පස්සේ උන්වහන්සේ හිත හදාගෙන දයායන අභිඥා පද්දවාගෙන බඹලෝ උපන්න. ඉතින් බලන්න මේ ශ්‍රාවකයන් වහන්සේලා මේ විදිහට සංසාරේ ගුණ පුරලා තියෙනවා පින්වත්නි. බලන්න කොච්චර ලස්සනට මේ ඒ ජීවිතයේ ගුණ වලින් පෝෂණය වෙලාද. අමාරුවෙන් නමුත් දුකසේ නමුත් ඒ තමන්ගේ ජීවිතයේ ගුණධර්ම වලට ඒ ලැජ්ජා බය හරි සුන්දරයි. දැන් බලන්න අර බමුණ පවා අර දන් දෙද්දි අකමැත්තක් තිබ්බට පෙන්නව නැති හිටියයි ලැජ්ජාවටනේ. ඇයි ඒ පරපුරේම කට්ටිය හොඳට දන් දීලා මෙයා දුන්නේ නැහැ කිව්වොත් එහෙම ලැජ්ජා සහගතයිනේ පිළිකුලයි. බලන්න ලැජ්ජා බය. ඒකේ පිටිලා නේද ඒ ටික ඒ විදිහට තමන් ඒක රැකගත්තේ. අර කාන්තාව පව ඔච්චර කල් පවුල කැඩේ කියලා හිටියේ ඒ ලැජ්ජාවෙන් නේද? අපේ පරපුරේ මේ කවදාවත් මිනිස්සයා දාලා ගිහිල්ලා නැහැ. මං යන්න හොඳ නැහැ කියලා දැක්කද ගුණධර්ම? අන්න ලැජ්ජා බය. දැන් මම ඒකෙන්ම මේ සත්‍යක්‍රියා කරේ. නමුත් පස්සේ ඒවා වැරදි කියලා මේ කතා බහ කරලා අපේ බෝසතාණන් වහන්සේ උපකාර කරලා ඒවෙන් නිදහස් වුණා. අපේ බෝධිසත්වයන් වහන්සේ බලන්නකෝ. දැන් මේ ගිහිගේ අතෑරලා පැවිදිලා ආයෙ පහු ගිහිගේ මේ පැවිද්ද අතෑරලා ගිහිගේ දෙට ගියොත් මිනිස්සු නිඳා කරනවානේ අතෑරපු දෙයම අල්ලගත්තායි කියලා. මෝඩයෙක් කියලා. ඒ නිසා ඒකට මම කැමති නෑ. ඒ නිඳාව ලබන්න. දැක්කද? බලන්න හැමෝටම අපි උපකාර වෙන දේවල්. ඉතින් උන්වහන්සේත් පස්සේ හිත හදාගෙන ඒ පැවිද්ද හිටපු නිසානේ ඒක උනේ. ඉතින් ලස්සනයි පින්වත්නි. ඒ නිසා අපිටත් මේ උතුම් ගුණධර්ම අපේ තියෙන අඩුපාඩු එළියට කියන්නේ නැතුව අපි අපේ හිත ඇතුලේ තියෙන අඩුපාඩු හදාගෙන ලැජ්ජා බය ඇති කරගෙන මේ බුද්ධ ශාසනය අපිටත් ඒ කුසල් දහම් දියුණු කරගෙන උතුම් වූ බුදු සසුනේ පිහිට ලබන්න අපිටත් මේ උතුම් ඇසුවා වූ ජාතක කතාව හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.